පාඩම බුද්ධ ධර්මයේ දෙවෙනි පාඩම චතුරාර්ය සත්‍යයේ අවසාන පස්වෙනි කොටස. මේ අවසාන කොටස පස්වෙනි කොටස තමයි අද කරන්නේ. අද තියෙන්නේ ආර්ය සත්‍යයන්ගෙන් අවසාන ආර්ය සත්‍ය. ආර්ය සත්‍යයන් හතරක් තියෙනවා. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. හතරවෙනි එක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සිවුවන ආර්ය සත්‍යය. එතකොට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? නිවනට හේතු වන දුක නැති කරලීමේ මාර්ගය. හිවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීම. ඒකත් ළමයි ප්‍රඥාවක්. අපි මේවා මේ ඉගෙනගෙන අවබෝධ කරගත්තා වගේ නෙවෙයි. මේවා ප්‍රඥාවට අවබෝධ වුණාම තමයි හරියටම අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා බුදුරජාන් වහන්සේට අවබෝධ වුණා වගේ ඒ වගේ අවබෝධ වුණයි කියලා කියන්න පුළුවන්. අපිට මේ කියන දේවල් හරියටම සිතට ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි. අපි දැන් මේවා නෙමේ ඉගෙන ගැනීමෙන් අපි මේ අවබෝධ කරගන්නේ. අපේ මේවා සිතේ මේ ඒ චෛතසික මේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඕනේ. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය කියලා කියන්නේ නිවනට හේතු වන දුක නැති කරලීමේ මාර්ගය. හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීම. අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මේ සිව්වන ආර්ය සත්‍යයට කියන තවත් නමක් තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මොකද මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අත්තිකිලමතාණු යෝගයේ සහ කාමසුකල්ලිකාණ යෝගයේ කියන අන්තයන් අතහැරලා අනුගමනය කළ යුතු මැදි මාවත. මේ දෙක අතර මාවත නෙවෙයි. මේ දෙක අන්තයන් අතහැරලා අවබෝධයෙන් අනුගමනය කළ යුතු මැදි මාවත නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. එතකොට මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ? නිවන අවබෝධ කරගන්න යා යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව මාර්ගාංග 8කින් සමන්විත බැවින් එම මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය විසින් අනුගමනය කරන මේ අංග 8කින් යුක්ත මාර්ගයට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මාර්ගාංග 8ක්. මාර්ගාංග කියලා කියන්නේ එතකොට මොනවද? මේ හිතේ ඇතිවෙන සිතුවිලි 8ක්. ඒ සිතුවිලි 8 සිතේ ප්‍රබලව එකවර එක පෙරපසු නොවි එකට පහළ වෙනවා. ඒ අවබෝධය ඇති වුනහම මේ නිවන් අවබෝධය ලැබෙනකොට නිවනේ පළවෙනි පියවර වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ තියෙන මාර්ගාංග 8 ඒ චෛතසික 8 දැන් තව ටිකක් ඉගෙන ගන්නවා. ඒ 8 සිතේ එක ක්ෂණයකින් එක මොහොතේ මේ බලවත් වෙලා පහළ වෙනවා. එක සිතේ ඇති වෙනවා. ඊට පස්සේ ඒ ඇති වෙන සිත කවදා ඒ සිත ඇති වුණාට ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ සිතේ තියෙන කෙලෙස් මේ ඒකෙන් කෙලෙස් කැපීමක් තමයි සිද්ධ වෙන්නේ. සදහටම මේ නැති කිරීමක් තමයි ඒ මාර්ගාංගට සිතක එක ක්ෂණය ඒ කියන්නේ චිත්තක්ෂණයකදී පිහිටනවයි කියන්නේ ඒ සිතේ තියෙන කෙලෙස් සහ මුලින්ම නැති වෙනවයි කියන එක තමයි. ඊට පස්සේ අපිට අකුසල් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන් අවබෝධය කියන්නේ ඒකයි. මේ කියන්නේ මේ මාර්ගාංගට අපේ සිතේ බලවත් යෙදුනහම ඒ කියන්නේ අකුසල් සිතිවිලි ටික ඔක්කොම නැත්තටම නැති වෙලා යනවා. අකුසල් කරන්නේ නැත්නම් ඉතින් අපිට කුසල් කිරීමේ කිසි අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අපේ සිත ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ නිවනේ පියවරවල් 4ක් තියෙනවා. මේ පියවරවල් 4 අනුගමනය කළා මොනවද? සෝවාන් මාර්ගඵල, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ නිවනේ පියවරවල් 4ක් තියෙනවා. මේ පියවරවල් 4 ඉබේම යනවා. ඊට පස්සේ ඒවට අපිට මේ ඉඩ සැලසෙනවා මේ මාර්ගයේ ගමන් කරන්න. එතකොට මේ මොකද අපි කෙලසුන්ගෙන් ගොඩක් දුරට මේ කෙලසුන් සමුච්ඡේදනය කරලා තියෙන නිසා අපිට අකුසලයක් කරෙන්නේ නැහැ. ඉතින් අපි ඉබේ මේ මාර්ගයට වැටෙනවා. ඊට පස්සේ අපි ආපස්සට යන්නේ නැහැ කවදාවත්. මේ මාර්ගයෙන් ඉවතට යන්නේ නැහැ. මේක මාර්ගයේ ස්ථිරවම ඇති වෙන මාර්ගයක්. ඒ මාර්ගාංගات ඉතින් අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ කියන මාර්ගාංගات අපේ සිතෙහි ස්ථිරවම මේ අවබෝධ කරගෙන ස්ථිරවම මේ කවදද මේක උපද්දව ගන්න කියන එක තමයි. ඊට පස්සේ අපි බලමු නිවන පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. දැන් කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන රාන්ත වලට වැටෙන්නේ නැතුව
ඒ අනුගමනය කළ යුතු මැදිමාවත කියන එක තමයි. එතකොට වැඩි යුතු මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාවදී වැඩි යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අත්තල යුතු අන්ත දෙක තමයි කාම සුකල්ලිකාණු යෝගය, අත්ත කිලමතාණු යෝගය. කාම සුකල්ලිකාණු යෝගය කියලා කියන්නේ කම්සැපේ එලී ගලී සිටීම. ඒ කියන්නේ මේ ශාශ්වතවාදයේ සහ උච්ඡේදවාදයේ අනුගමනය කරපු මිත්‍යා දෘෂ්ටියකින් එතකොට මේ උච්ඡේදවාදකින් තමයි මේ කාමසුකල්ලිකාණ යෝගයෙන් ගත කරේ. ඕන තරම් මේ ආත්ම භාවයේ විතරයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි මෙතනින්ම නැති වෙනවා කියලා හොඳට කාලා බීලා මේ කම්සපේ එලී ගලී සිටියා. අත්ත කිලමතාණ යෝගයේ තමයි ශාශ්වතවාදීන් ආත්මයක් තියෙනවයි කියලා හඳුන්වන්නේ. ඒගොල්ලන්ට ඕනේ ආත්මය පිරිසිදු කරගන්න. ඒගොල්ලන් කරන්නේ ශරීරයට අධික දුක් දීදී කෙලෙස් තවනවයි කියලා. මේ අපි දැන් මේ ඇති කරගත්ත කෙලෙස් තවනවයි කියලා කෙලෙස් තැවීම තමයි ශරීරයට අධික දුක් දීමෙන් විවිධ සත්තු ආකාරයට හැසිරෙමින් සීතල අයිස් වල ඉන්නවා, මිරිස් ගෝණි වල බහැලා ඉන්නවා. ඉතින් ඒ වගේ ශරීරයට අධික දුක් දීමෙන් මේ කෙලෙස් තැවීම පිණිස සිදු කරනවායි කියලා මේ ආත්මය පිරිසිදු කරගන්න ඒ අත්ත කිලමතාණු යෝගයේ ඒගොල්ලන් මේ තමයි ඒගොල්ලන් අනුගමනය කරේ. අපි බලමු නිවන පිණිස අනුගමනය කළ යුතු මාර්ගය. ඒ කිසිම මාර්ගයක් නෙවෙයි අපි අනුගමනය කරන මාර්ගය. ඒක හඳුන්වන වෙනත් නම් ලියන්න. මොකද දැන් අපිට හැමතිස්සෙම එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම කියලා. ඒ වෙනුවට විවිධ නම් එනවා. එතකොට අපි හිතන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එකක්, මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ එකක්. එහෙම නෙවෙයි. මේ ඔක්කොටම මේ වෙනත් නම් වලින් හැඳින්වුවාට නිවන පිණිස යන මාර්ගය මෙන්න මේ නම් වලින් හඳුන්වනවා. මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් මජ්ක්‍ධිම පටිපදාව, මැදුම් පිළිවෙත, ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෞද්ධ විමුක්ති මාර්ගය, නිර්වාණගාමී මාර්ගය කියලා. ඒතර හුඟක් වෙලාවට ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියපු හතර නම් දන්නවා. බෞද්ධ විමුක්ත මාර්ගය නැත්නම් නිර්වාණගාමී මාර්ගය කියනකොට පොඩ්ඩක් බලනවා මොකද්ද මේ මාර්ගය කියලා. ඒ ඔක්කොටම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව, මජ්ක්‍ධිම පටිපදාව ඒව තමයි කියන්නේ. මේ නිවන පිණිස අනුගමනය කළ යුතු මාර්ගයට මේ යන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මෙතන මේ සඳහන් වෙලා තියෙන්නේ ආකාර 3යි. පියවර 8කින් ගියොත් ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ පියවර 8 තව චුට්ටකින් අපි කියනවා පියවර 5කින් යන්නත් පුළුවන්. ඒ 8ම පියවර 5කින් යන්නත් පුළුවන්. සද්දා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේවත් හිතේ ඇතිවෙන චෛතසික, සිතේ ඇතිවෙන සිතුවිලි. මේවා බලවත් කිරීමෙන්, එකට පිහිටවීමෙන්, එකවර එක සිතේ එකක පිහිටවීමෙන් අපිට නිවන් අවබෝධය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පියවර 3කින් තියෙනවා. ඒක තමයි සීල, සමාධි, ප්‍රඥා නැත්නම් ත්‍රි ශික්ෂා අනුගමනය කිරීමෙන්. තව තියෙනවා සත්‍තිස්පාර්ශික බෝධිඅංග වැඩිවීමෙන්. ඉතින් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ අවබෝධ කර ගැනීම පිණිස පියවරවල් විවිධ පියවරවල් තියෙනවා. ඉතින් අපි මෙතන කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. ඒ වගේම ඔයගලන් දැනගන්න පියවර 5කිනුත් යන්න පුළුවන්, පියවර 3කිනුත් යන්න පුළුවන්. මේ ඒ කොහොම ගියත් වැටෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියලා. අන්තවලට නොවැටි මැදිමග යාමෙන් වන ආනිසංසය මොකද්ද? ඒ අත්ත කිලමතාණු යෝගයට හෝ මේ කාමසුකල්ලිකාණ යෝගයට වැටෙන්නේ නැතුව යාමෙන් වන ආනිසංස තමයි නුවණැස ලබා දෙනවා. ඒ කියන්නේ ඒව යනවා කියන්නේ ඉතින් මිත්‍යා දෘෂ්ටිකයනේ. ඒව යන්නේ නැහැ කියලා කියන්නේ නුවණැස ලබා දෙනවා, කෙලෙස් 10 සංසිඳවනවා, විශිෂ්ට ඥානය පිණිස ලබා දෙනවා, පූර්ණ අවබෝධයක් ලබා දෙනවා. විශේෂම දේ තමයි නිවන පිණිස හේතු වෙනවා. ඒ අන්තවලට නොඇටි මැදි මාර්ග යාමෙන් වන ආනිසංසය අවසාන ප්‍රතිඵලය තමයි නිවන. ආර්ය අෂ්ටාංගික මග සඳහන් පියවරට සම්මායන උපපදෙන් හඳුන්වන්නේ නැති ඇයි එහෙමද? ඒකේ ඔක්කොම තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ඒ විදිහටනේ තියෙන්නේ. එයි මේ සම්මා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන කාලේ ඒ සමාජයේ තිබුණේ මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක්. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටික ආගම් වලින් වෙන් කළා ඒවෙන් වෙන් කළා ඒ බාහිර ශාසනයන්ගෙන් වෙන් කළා හඳුනා ගැනීමට තමයි සම්මා කියන නම දැම්මේ. ඒ කියන්නේ මිත්‍යා කියන්නේ වැරදි මග, සම්මා කියන්නේ නිවැරදි මාර්ගය, නිවැරදි දැකීම. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම, සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. මේ සම්මා කියලා දාලා තියෙන බාහිර ශාසනයන්ගෙන් වෙන් කළා මේ දැක්වීමට කුසල් මග අනුගමනයෙන් තමයි මේක ඉදිරියට යා යුත්තේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ඒ පියවර අනුගමනය කරන්න නම් අපි යන්න ඕනේ කුසල් මග අනුගමනය කිරීමෙන්. කුසල් මග අනුගමනය කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලබා ගන්නත් පුළුවන්. නැත්නම් මේ
සසරේ සැරසලන්න පුළුවන්. ඉතින් අපි මේ කුසල් කරගන්න විදිහ අනුව තමයි අපිට ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. අපි එක එක ඒවා දේවල් ප්‍රාර්ථනා කරමින් ඊළඟ භවයේ මෙහෙම වෙන්න, ඊළඟ දේ මෙහෙම වෙන්න කියලා අපි විවිධ ප්‍රාර්ථනා අනුව ගියොත් ඉතින් ඒ කුසල් කරමින් එතකොට අපිට ඒවා ලබා දීලා අපේ සසර ගමන දීර්ඝ කරනවා. ඒ කුසල් කරනකොට හැම කුසලයක්ම මේ කුසලය නිවන පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් කරොත් ඒ කුසල් සියල්ලක්ම අපි කවදා හරි නිවන් දකින මොහොතේදී අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා ඒ නිවන පිණිස. එතකොට බාහිර ශාසනයන්ගෙන් වෙන්කොට දැක්වීමට තමයි සම්මා කියන උපපදයේ අෂ්ටාංගික මාර්ගයේ ඒ මාර්ගාංග වලට මුලින් යොදලා තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ තුනක් නෙමෙයි 4ක් තියෙනවා මෙතන. මොකද ත්‍රිශික්ෂාව මේකෙන් අනිවාර්යයෙන්ම පරිපූර්ණ වෙනවා. එතකොට සීලයෙන් පරිපූර්ණ වෙනවා, සමාධියෙන් පරිපූර්ණ වෙනවා, ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙනවා. ඒ තුනෙන් පරිපූර්ණ වෙනවා කියන අනිවාර්යයෙන්ම මඟඵල ලැබෙනවා කියන එක තමයි. බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර 3කින් අනුගමනය කරන්නත් පුළුවන්. මොනවද මේ පියවර 3? ත්‍රිශික්ෂාව මොනවද කියලා තමයි මේ අහන්නේ. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. එම පියවර 3 හඳුන්වන්න සීල. සීල කියන්නේ කය වචන සංවර කර ගැනීම. කායික වාචික සංවරය. ගොඩක් වෙලාවට සමාචාරය කියලාත් කියනවා. සමාචාරය කියලා කියන්නේ සංවරය කියන එක. කය වචනය. ඒ කියන්නේ තුන්දොර සංවර කරගන්න ඕනේ. මොකද්ද තුන්දොර? කය වචනය සිත. එතකොට සීලෙන් කරන්නේ කය වචනය සංවර කරගන්න එක. සමාධියෙන් කරන්නේ සිත සංවර කරගන්න එක. සිත එකඟ කරගන්න එක. එක අරමුණක පිහිටුවා ගන්න එක. අපේ මේ සිත කියන එක මොහොතකදී ලක්ෂ සංඛ්‍යාත අරමුණු වලින් පිරලා තියෙන්නේ. ඉතින් ඒ ඉච්ඡර අරමුණු වලින් තොරව එක අරමුණකට සිත පිහිටුවා ගන්නවා කියන්නේ මොනතරම් සිතට සැනසීමක් ඇති වෙනවද? ඒක තමයි චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ බුදුදහමට අනුව මේ සියලු ධර්මයන්ගේ දැන් ඔයගොල්ලෝ සියලු ධර්මයන් කිව්වම දන්නව මොනවද කියලා මේ අර පරමාර්ථ ධර්ම 81 ගැන මේ කතා කරන්න කියලා. යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වලින් බලා අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ විද්‍යාව උපදවා ගැනීම. විද්‍යාව උපදවා ගන්නවා කියන්නේ ප්‍රඥාව පහළ වෙනවා කියන එක. විද්‍යාව උපදවා ගත්තොත් තණ්හාව දුරු වෙනවා. අවිද්‍යාව තියෙනවා කියලා කියන්නේ ඒ හා සමානවම තණ්හාව තියෙනවා. අවිද්‍යාව චුට්ටක් තියෙනවා නම් තණ්හාව චුට්ටක් තියෙනවා. අවිද්‍යාව ගොඩක් තියෙනවා නම් තණ්හාව ගොඩක් තියෙනවා. අවිද්‍යාව විද්‍යාවට එනවා කියන්නේ තණ්හාව මුළුමනින්ම ෂෙයා කරනවා කියන එක තමයි. ඊට පස්සේ බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර 5කින් දක්වන්නත් පුළුවන්. දැන් අපි පංච නීවරණ සංසිඳු යටපත් කරාම අපේ වැඩි වෙන්නේ මෙන්න මේවා. මේ කියන මේ චෛතසික ධර්මයන් සද්ධා සති විරිය සමාධි ප්‍රඥා මේවත් සිතේ ඇති වෙන සිතුවිලි මේ හැම දෙයක්ම සිතේ ඇති වෙන සිතුවිලි තමයි මේ බලවත් වෙන්නේ කුසලයේ කරන්නත් අකුසලයේ කරන්නත් අපි බලමු මොනවාද කියලා සද්ධාව කුසල චෛතසිකයක් පැහැදීම තෙරුවත් කෙරේ පැහැදීම සතිය කියන්නේ සිහිය සම්මා සති කියන එක සම්මා වායාම විරිය කියන්නේ සම්මා වායාම සමාධි කියන එකට එනවා මේ තුනක් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා ප්‍රඥාවට එනවා සම්මා දිට්ඨි සම්මා සංකප්පත් කියන ඒ දෙක. ඒතකොට ඒ කොහොම ගියත් අර ආර්යෂ්ටාංගික මාර්ගයට තමයි වැටිලා තියෙන්නේ. ඔන්න දැන් බෞද්ධ විමුක්ති මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගයෙන් දක්වලා තිනවා. ඒක ත්‍රිශික්ෂාවටත් බෙදලා දක්වන්න කියලා කියනවා. මේ තියෙන ආර්යෂ්ටාංගික මාර්ගය ඒක ලියන්න කිව්වොත් ඔයගොල්ලෝ මේ විදිහට පිළිවෙලට ලියන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට ඒක ත්‍රිශික්ෂාවට අනුව බෙදලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පයිති වෙන්නේ ප්‍රඥාවට. සම්මා දිට්ඨි කියන්නේ යහපත් දැකීම, නිවැරදි දැකීම. සම්මා සංකප්ප කියන්නේ යහපත් කල්පනාව නැත්නම් නිවැරදි කල්පනාව. ඒ ප්‍රඥාවට වැටලා තියෙනවා. ඒක දැන් අපිට අනුගමනය කරන්න කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඉතින් අපිට මේ විදිහට අනුගමනය කරන්න පුළුවන් මේ විදිහට මේ දීලා තිබුණට මේ විදිහට මේ දීලා තියෙන්නේ මොකද මුලින්ම සම්මා දිට්ඨිය දීලා තියෙන්නේ මොකද ඒ බුදු හාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබපු කාලේ ඒ සමාජයේ තිබුණේ මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මිත්‍යා දෘෂ්ටියේ තියෙන ඇඟව කවදාකවත් සීල සමාධියක පිහිටවන්න බෑ. ඒගොල්ලන්ව ඉස්සෙල්ලා ගන්න ඕනේ සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨියට සම්මා සංකප්පය ඇති කරලා තමයි ඊට පස්සේ සීල සමාධිය දියුණු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේක මේ ඉස්සරහට මුලට මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප තියෙන්නේ. දැන් අපි ආර්යෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා නම් අපි යන්න ඕනේ සීලය මුලින්ම ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊට පස්සේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එතකොට මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ පිහිටනවා කියන්නේ මේ අටම
එක මොහොතේ එකවර සිතක උපදිනවා කියන එක. එතකොට මේ තුන ප්‍රගුණ කරලා තිබ්බහම ඒ අවස්ථාව ආවහම අපිට යත් අවබෝධය ලැබුණු මොහොතක කෙලස් ප්‍රහාණය වුණ මොහොතක මෙන්න මේ කියන අංග 8 එකම සිතක එකම මොහොතක පිහිටලා එක ක්ෂණයකින් නැති වෙලා යනවා. නමුත් ඒක අපේ ජීවිත සංසාරෙටම අපේ ඒක නිවනටම හේතු වෙනවා. ඊට පස්සේ බලමු සම්මා වාචා කියන්නේ යහපත් වචන හතරක් තියෙනවා. මුසාවාදා වලින් තොරවීම, පරුසාවෙන් තොරවීම, හිස් වචන වලින් තොරවීම, සම්පප්පලා, පිසුනා වාචා මේ වලින් තොරවීම තමයි යහපත් වචන කියලා කියන්නේ. ඊට පස්සේ සම්මා කම්මන්ත යහපත් කටයුතු වල යෙදීම. ඒ කියන්නේ අයහපත් කටයුතු වලින් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ සොරකම් කිරීමෙන්, ප්‍රාණඝාතයෙන්, කාම විචාචාරයෙන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මා වාචා කියන්නේ වාග් දුෂ්චරිතෙන් අයින් වෙන්න ඕනේ. සම්මා කම්මන්ත කියන්නේ කාය දුෂ්චරිතෙන් අයින් වෙන්න ඕනේ. සම්මා ආජීව කියන්නේ ඒ කාය සහ වාග් කියන දුෂ්චරිත වලින් ඈත් වෙලා යහපත් ජීවිත පවතක් ගත කරනවා කියන එක තමයි සම්මා ආජීව කියලා කියන්නේ. ඒකෙන් තමයි සීලය සංවර වෙන්නේ. අපේ කය වචනේ සංවර වෙන්නේ මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන හරියට සිතේ පිහිටුවාම. ඊට පස්සේ සමාධියක් වෙන්න නම් මේ නිවැරදි උත්සාහයක් තියෙන්න ඕන. ව්‍යායාමය, විරියක්, උත්සාහය, වීරිය කියන එක තමයි සම්මා වායාම කියලා කියන්නේ. නිවැරදි මේ යහපත් වීරිය. ඊට පස්සේ සම්මා සතිය කියන්නේ යහපත් සිහිය. සිහිය තමයි ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ. සිහිය කියන එක තමයි අපිට ප්‍රඥාවන්ත වෙන්නේ. අපි විද්‍යාවට යන්නේ. අසියෙන් හිටියොත්, අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් අපි යන්නේ අවිද්‍යාව පැත්තටමයි. සම්මා සමාධි යහපත් සිතේ එකඟකම. එතකොට ඒක බෞද්ධ විමුක්ති මාර්ගයට බෙදලා තියෙන මුලින්ම තියෙන ප්‍රඥාව සම්මාදිට්ඨි, සම්මා සංකප්ප අයිති වෙනවා. සීලයට අයිති වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සමාධියට අයිති වෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. රහත් බවට පත් වූ රහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාංගික මාර්ගාංග 8ට අමතරව තවත් අංග දෙකක් එකතු වෙනවා. දැන් රහත් බවට පත් වෙලා ඉන්න රහතන් වහන්සේලා ඉන්නවා. රහතන් වහන්සේලා වර්ග තුනක් තියෙනවා. බුදුන් වහන්සේලා, පසේ බුදුන් වහන්සේලා, රහතන් වහන්සේලා කියලා. ඒගොල්ලන්ගේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය දැන් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය මේ මධ්‍යම ප්‍රතිපදාවටපත් වුණාට පස්සේ ඒගොල්ලන්ට මේ කියන සම්මා ඥාන, සම්මා විමුක්ති කියන අංග දෙකක් අර කියන 8ට සම්බන්ධ වෙලා එතකොට අංග 10ක් බවට පත් වෙනවා. සීල ශික්ෂාවට ආයත් මාර්ගාංග 3. මාර්ග අංග මේ ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට ආයත් අංග මේ චෛතසික 3ක් තමයි මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සීල ශික්ෂාවෙන් ලැබෙන ආනිසංස මොනවාද? කය වචනය සංවරුණාම මොකද්ද වෙන්නේ? තමාට සමාජයටත් යහපතක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමාගේ කට පරිස්සම් වෙනවා, තමාගේ කය පරිස්සම් වෙනවා. මේ දෙක පරිස්සම් වුණාම තමාට සමාජයටත් යහපතක් සිද්ධ වෙනවා. සීලෙන් හෙවත් කය වචනය සංවර නොවීමෙන් සීලෙන් තොර වූ විට ලැබෙන විපාක. සීලයේ තොර වුණාම මොකද? කය නිසා, කට නිසා මොකද වෙන්නේ? විශ්වාසය බිඳෙනවා. අපහාස කිරීම, චරිත ඝාතන, කේලම්, පරුෂ වචන සීලෙන් තොර, ඒ කියන්නේ මේ සම්මා වාචා වලින් තොර වුණාම ලැබෙනවා. එතකොට සම්මා මේ අනිත් එක තමයි සම්මා කම්මන්තේ තොර වුණාම මොකද්ද වෙන්නේ? ජීවිත හානිය. ඉතින් මේ ප්‍රාණඝාත සිද්ධ කරනවා, සොරකම් කරොත් දීපල හානි. එතකොට ඔය කාම විත්‍යාචාරය වේදන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, එතකොට සොරකමේ යෙදුණු සොරකම්, එතකොට මේ මරකම්. ඉතින් අන්නේ මේ වගේ දේවල් සීලෙන් කය වචනය සංවර නොවුනහම ඔන්න වගේ දේවල් විපාක සිද්ධ වෙනවා. සම්මා වාචා කියලා කියන්නේ මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලායන වාග් දුෂ්ටත්වයන්ගෙන් වැළකීම. සම්මා කම්මන්ත කියලා කියන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම විත්‍යාචාරයන කාය දුෂ්ටත්වයන්ගෙන් වැළකීම. සම්මා ආජීව කියන්නේ ඉස්සෙල්ලා කිව්ව වාග් දුෂ්චර්යයන් සහ කාය දුෂ්චර්යයන් වැළකී නිවැරදිව ජීවිතේ පවත්වාගෙන යාම. සමාධි ශික්ෂාවට ආයත් මාර්ගාංග මොනවාද? දැන් අපි මෙච්චර කිව්වේ මේ සීල ශික්ෂාව ගැන. දැන් කියන්නේ සමාධි ශික්ෂාව. ඒකට අයිති වෙනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සමාධි ශික්ෂාවට ලැබෙන ආනිසංස මොනවාද? සිත සංවර වෙනවා. ලොකුම දේ පළවෙනියෙන්ම සිත එකඟ කරගන්න එක. ඒ සිත එකඟ කරගත්තාම නිවනට බාධා වන පංච නීවරණ ධර්ම වලින් මේ తాවකාලිකව යටපත් කිරීමක්, සිතට එන්නේ නැති වෙන්න తాවකාලිකව යටපත් කිරීමක් සිද්ධ කරනවා කුසල් මගින්.
විස්කම්මන ප්‍රහාණයක් සිද්ධ කරනවා. පංච නීවරණ දන්න කාමච්ඡන්දේ, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒ නීවරණ ධර්ම පහ తాවකාලිකව යටපත් කරනවා මේ භාවනා කිරීම තුලින්, සමාධි භාවනාව තුලින්. එතකොට ඒකෙන් ලැබිය හැකි උසස්ම ප්‍රතිඵල තමයි ධානා සමාපatti. ඒ ධානා සමාපatti වලින් ඊළඟ භවවල අරූපාවචර බ්‍රහ්ම ලෝකවල, රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමේ හැකියාව ලැබෙනවා. උසස්ම ඵලය තමයි ධානා සමාපatti. ප්‍රඥා ශික්ෂාවට ආයතන මාර්ගාංග. අවසාන මේ ත්‍රිශික්ෂාවේ අවසාන ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවට ආයතන මාර්ගාංග තමයි සම්මාදිට්ඨි, සම්මා සංකප්ප. ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ආනිසංස. ඒකෙන් තමයි අපි කියන්නේ ත්‍රිලක්ෂණාවට වඩලා මේ ස්වභාව ධර්මයේ තියෙන දේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලනවා කියන එක. ස්වභාවයේ පවතින ධර්මයන්ගේ, ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය නැත්නම් ගති ලක්ෂණ ත්‍රිලක්ෂණින් දකින්න එක තමයි ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ආනිසංස. ඒවෙන් තමයි ඉතින් නිවනට යන්න හේතු වෙන්නේ. හේවත් නිර්වාණ අවබෝධය. සමාධි ශික්ෂාවේ උච්චතම අවස්ථාව. දැන් අපි සමාධි ශික්ෂාව අනුගමනය කරොත් අපිට ලබන්න පුළුවන් ධානය සමාපatti. හැබැයි ඉතින් ඒව ස්ථිර නෑ. සමාධි අපි ධානය සිත සමාධියේ තියෙනකන් මේ ධානය සමාපත්තියේ ඉන්න පුළුවන්. සිත පොඩ්ඩක් හරි අකුසලයක් ඇතුල් වෙච්ච ගමන් මේ ධානය සමාපත්තියෙන් නැති වෙලා යනවා. එතකොට ඒ වගේ නෙමේ ප්‍රඥා ශික්ෂාවේ උච්චතම අවස්ථාව කියන්නේ නිවන. අපි මේ සිත නිවනටපත් කරගත්තාම, ඒ කියන්නේ සිතේ නිවනේ පළමු පියවරන සෝවාන් මාර්ගයට අපිපත් වුණාම, එතනින් ඒක කවදාකවත් මොනම හේතුවක නිසාවත් නැවත ආපස්සට ඒක යන්නේ. ඒකෙන් ඉදිරියට එන්න සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියන මේ මාර්ගඵල 8ම ලැබිලා තමයි නිවන දක්වා ඇවිල්ලා තමයි මේ සසර ගමන නිම කරන්නේ. නමුත් අනිත් ඔය සමාධි ශික්ෂාවෙන් ධානය සමාපත්තියෙන් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ආර්යයන් වහන්සේලා, හෙවත් නිර්වාණ પ્રાપ્ત ආර්යයන් වහන්සේලාට ආයතනේ කවුද? ඒගොල්ලන්ට බුදුවරු, පසේ බුදුවරු, රහතන් වහන්සේලා කියලා කියනවා. නිර්වාණ પ્રાપ્ત ආර්යයන් වහන්සේලා, හෙවත් රහතන් වහන්සේලා හඳුන්වන්න ඒගොල්ලන්ට හඳුන්වන්න කිව්වොත් ඇත්තටම ලෝකේ ජයගත්ත අය. ඒ කියන්නේ බෞද්ධ විමුක්ති මාර්ගයට පිවිසි, ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයට පිවිසි, ඉදිරියට තැබිය යුතු පියවරක්, හැසිරිය යුතු බ්‍රහ්මචර්යාවක්, නැසිය යුතු ක්ලේශ ධර්මයක් නැති. ආපහු දැන් ඉතින් ආරෂ්ඨාංගික මාර්ගයටපත් වෙලා නිවනටපත් උනායි කියන්නේ තව යන්න තැනක් නැහැ. බ්‍රහ්මචාරී තව ඉන්න මේ දෙයක් නැහැ. හැසිරිය යුතු ක්‍රමයක් තව නැහැ. නැසිය යුතු ක්ලේශ ධර්මයක් නැහැ. සියල්ලම නැති කළා ඉවරයි. තමන්ටවත් තමන් අයිති නැති බව නැවත නැවත සිහිපත් කරන බොහොම සතුටින් ඉන්න උතුමන් වහන්සේලාට තමයි කියන්නේ නිර්වාණ પ્રાપ્ત ආර්යයන් වහන්සේලා හෙවත් රහතන් වහන්සේලා කියලා කියන්නේ ඒකයි. ඉතින් ළමයි මේ අද අපි මේ හතරවන මේ ආර්ය සත්‍යයත් ඉවර කරා. ඔයගොල්ලන් නැවත මේ වීඩියෝස් පහ බලලා චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. නැත්නම් ජීවිතේට ඉතින් වටිනා කමක් තියෙන මේ බුදුදහමේ මූලික ඉගැන්වීම් තමයි මේ පටිච්චසමුප්පාදේ, චතුරාර්ය සත්‍ය ඊළඟට තව පාඩම් තියෙනවා ඒවා. එතකොට මේ අපි මේ දක්වා ඉගෙන ගත්තේ පටිච්චසමුප්පාදයෙන් අපි ඉගෙන ගත්තේ හේතුඵල දහමක් ගැන. හේතුව කිව්වා, ඵලය කිව්වා. අපිට දැන් ඇහැට පේන හේතුවක් තමයි අපි බීජය කියලා කිව්ව හේතුව. ඒකෙන් ඇති වෙන ඵලය ගස කියලා කිව්වා. ඒක අපිට හොඳටම පේන දෙයක් නේ. නැත්නම් ඉතින් අවිද්‍යාව නැත්නම් කියන්න පුළුවන් අවිද්‍යාව කියන හේතුව නිසා සංකාර කියන ඵලය ඇති වෙනවා. ඊට පස්සේ සංකාර කියන එක නැවත හේතුවක් වෙලා විඥානය කියන ඵලය ඇති වෙනවා. ඕ වගේ අර යුගල 12 අපිට යුගල 11 අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම චතුරාර්ය සත්‍ය කියන්නේ ඵල හේතු දහමක්. අරක හේතුඵල දහමක්. චතුරාර්ය සත්‍ය කියන්නේ ඵල හේතු දහමක්. ඵල මොනවද? දුක. දුක ඵලය නම් ඒකට හේතුව තමයි තණ්හාව. තණ්හාව නිසා තමයි දුක ඇති උනේ. නිවන කියන්නේ ඵලයක්. ඒකට හේතු උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් ත්‍රිශික්ෂාව නැත්නම් බෝධිපාක්ෂික ධර්ම. මේ වගේ දේවල් කියන්න පුළුවන්. අර කිව්ව පියවර පහකින් යුක්ත මේ ආකාරය ඒ කියන්න පුළුවන් නිවනට හේතු වෙන ඒවා. එතකොට කොහොම වුණත් ළමයි මේ සසර ගමන ඇතිවීම හෙවත් නැතිවීම සිදු වෙන්නේ මේ හේතුඵල ධහමට හෙවත් ඵල හේතු ධහම අනුව. ඒක හේතුඵල කිව්වත් ඵල හේතු කිව්වත් කොහොමද සිද්ධ වෙන්නේ හේතුඵල හේව ඵල හේතු ධහමට අනුව. ඉතින් මේ එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. තෙරුවන් සරණයි.